මම විශ්වාස කරපු දෙයක් තමයි අපි අපේ රට ගැන හිතන්න ඕනේ කියන එක. රටේ අනන්‍යතාවය, රටේ ස්වෛරීභාවය, රටේ දේශපාලන තත්ත්වය ගැන හිතලා තමයි අපි ඡන්දය දෙන්න ඕනේ කියලා හිතපු කෙනෙක් තමයි මම. එනවා ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපේ රටට අවශ්‍ය කරන්නේ උගත් බුද්ධිමත් දේශපාලන වියත්තු කියලා. අපිට ලක්ෂ 69ක ඡන්දය හම්බ වුණා. අපි කරන්න ඕන ලක්ෂ 69, ලක්ෂ 70, ලක්ෂ 72 වගේ තැනකට යන්නේ එක. තව යන්න තියෙන කාලේ බොහොම ස්වල්පයයි. ඕගොල්ලන්ගේ ළමයි තමයි ඉස්සරහට එන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ගේ ළමයි තමයි මේ රට බාර ගන්න ඉන්නේ. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ රට තව චුට්ටක් දුරට ඉස්සරහට අදගෙන යන එක. කවුරු හරි කෙනෙක් එයි. අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා දියසේන කියලා කුමාරයෙක් ලංකාවට එයි කියලා, ලංකාව බේරගන්නයි කියලා. නමුත් දියසේන වෙනුවට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව ඒ 3/2ක බහුතරය ලැබෙයි කියලා. මගේ ගෙදවල් අසල ඉන්න හැමෝම තමයි මේ ඇවිල්ලානේ. මම ගොඩක් කට්ටියකට කිව්වා විජේතාස රාජපක්ෂ මහත්මයාට ඡන්ද දෙයි කියලා. මම බොහොමාත්ම විශ්වාස කරනවා. ඉතින් මෙතන ආපු ගොඩක් හැම දෙනාටම බොහොම ස්තුතියි. අද අපිට මේ වටිනා අවස්ථාව සම්පාදනය කරලා දුන්න අපේ ඉන්දික අනුරුද්ධ මැතිතුමනි, ඒ වගේම අධිනීතිඥ සමින්ද කෝණාර මැතිතුමනි, බීරකැටිය ප්‍රාදේශ සභාවේ අපේ මන්ත්‍රී කුමාරනායක මැතිතුමනි, ප්‍රදේශවාසී දෙමව්පියනි, මිත්‍රවරුනි, සහෝදර සහෝදරියනි, දූ දරුවනි, මම මුලින්ම සමා වෙන්න කියනවා පැය දෙකකට වැඩි කාලයක් තමුන්නාන්සේලාව මේ ස්ථානයේ තබා ගැනීමට සිදුවීම පිළිබඳව. මැතිවරණයට තව දින කිහිපයක් පමණක් තියෙන නිසා අපිට මේ ශාස්ත්‍රීය මාලාවත් ඔරොත්තු නොදින තරමටම වැඩි වෙමින් පවතිනවා. ඒක නිසා යම් ප්‍රමාදයක් වුණා. අද ප්‍රමාද වී හෝ තමුන්නාන්සේලා මේ ස්ථානයේ රැඳී සිටින්නේ ලබන අගෝස්තු 5 වෙනිදා අපේ ජීවිත ඉරණම පිළිබඳව, අපේ රටේ අනාගතය පිළිබඳව තීරණාත්මක සම්දිස්ථානයකට තමුන්නාන්සේලා පැමිණෙන නිසා. මේ මැතිවරණයේදී ඔබ ගත යුතු තීරණය මේ වෙනකොට අරගෙන ඉවරයි කියලා අපි දන්නවා. මේ මැතිවරණයේදී අපි එවැනි තීරණයක් ගත යුත්තේ මන්දයි යන්න මීට පෙර කතා කරපු කතික මහත්වරුන් ප්‍රකාශ කරන්නට ඇති. ඒ නිසා මම කෙටියෙන් අදහස් දෙකක් දක්වන්නේ. පෞගේ අවුරුද්දේ අපේ රටේ දේශපාලන සංස්කෘතියේ විශාල වෙනසක්, පෙරලියක් සිද්ධ වුණා. ඒක සිද්ධ වුණාම නෙවෙයි, ඒක සිද්ධ කළා. අපේ අර නිවේදක මහත්මයා සඳහන් කළා වගේ පෞගේ පාස්කු ඉරිදා ඒ ප්‍රහාරය ඒ දේවස්ථානවල පල්ලිවල සිදු වුණාට පස්සේ එදා රාත්‍රී විද්‍යුත් මාධ්‍යෙන් ඔබ ඒ දර්ශන දකිනකොට මේ රටේ සියලු දෙනාගේම ඇඟේ ලේ කෝප වුණා. එදා සිද්ධාස්ථාන වලට වන්දනාමාන කරන්න ගියපු අම්මලා තාත්තලා දූලා පුතාලා මුණුපුරු මිනිපිරියෝ එක මොහොතකදී බෝම්බ වලට පිපිරිලා ලේ ගංගාවල් වල මිනි කෑලි පාවෙනකොට සවල් වලින් ඒව එකතු කරලා ගෝණි වල දාලා මෝචරයට ගෙනියනවා දකින්නකොට රටේ ජනතාවගේ ඉවසීමේ සීමාව පැන්නා. අපි කියන්නේ රතු කට්ට පැන්න එදා. එතකොට තමයි මේ රටේ මිනිස්සු කියන්න ගත්තේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ටත් බෝම්බ ගහලා මරන්න ඕන කියලා. ඒ වේදනාව ජනතාවට දරා ගන්න බැරි වුණා. ඒ දරා ගන්න බැරි වුණේ ඒ වලක්වා ගත හැකිව තිබුණු ප්‍රහාරයක් නිසා. පාස්කුරිද බෝම්බ ප්‍රහාරය වෙන්නේ 2019 අප්‍රේල් 21. මම පාර්ලිමේන්තුවේදී මේ ප්‍රහාරය ගැන කරුණු දක්වන්නේ 2016 නොවැම්බර් මාසේ 18. හරියටම මාස 30කුයි දින 3කට පෙර. මේ ප්‍රකාශය කරපු දවසේ ඉඳලා අපේ රටේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ලොකු වමනාවක් තිබුණා සහරාන්ගේ කල්ලි ආරක්ෂා කරන්න. ඒ කණ්ඩායමට ලොකු වමනාවක් තිබුණා මේ රටේ ඉන්න
ජාතිවාදියා ත්‍රස්තවාදියා අන්තවාදියා විජේදාස රාජපක්ෂ කියලා හංවඩු ගහන්න දිගින් දිගට මේක කරා. එදා හම්බන්තොට වරාය 2017 ජූලි මාසෙදී චීනයට දෙන්න කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් වෙනකොට මම විරුද්ධ වුණා. එදා මම කිව්වා මේක ලෝක බලවතුන් අතර බරපතල යුද්ධයක් තියෙන වෙලාවක්. ඒක යුද්ධයක් කියලා අපි දකින්නේ නැහැ. මොකද වෙනද වගේ කාලතුවක්කු මල්ටි බැරල් පත් වෙන්නේ නැහැ. අනාගතයේදී ලෝක යුද්ධ කරන්නේ අවි ආයුධ වලින් නෙවෙයි, වෙඩි බෙහෙත් වල වෙන්නේ නැහැ. ඒ ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට තමයි තමුන්නාන්සලා සියලු දෙනාටම අද මුඛවාඩම් බැඳගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද ලෝක බලවතාවෙන් ඇමරිකාවයි චීනයයි අතර තියෙන මහ ගැටුම ඒගොල්ලන් මේ ගැටුමේදී ජයග්‍රහණය වෙනුවෙන් භාවිතා කරන්නේ කොරෝනාව. වුහාන් වල හැදුණු කොරෝනාව තාම බීජිං ගියේ නැහැ, ෂැන්හයි ගියේ නැහැ. හැබැයි පැය 24ක් යනකොට නිව්යෝක්, ලන්ඩන්, පැරිස්, ලංකාව, ඉන්දියාව, මැලේසියා මේ හැම රටකටම දැන් ගිහිල්ලා රටවල් 220 ගානකටම ගිහින්. අනාගතේ ලෝකේ බලවතුන් යුද්ධ කරන්නේ ජීවාවි භාවිතා කරලා. අපි ඒ යුද්ධෙට අපි දායක වෙලා නැහැ. යුද්ධ කොටස් කරුවෝ නෙවෙයි. හැබැයි යුද්ධෙන් අසරණ වෙච්ච මිනිස්සු. ඒ නිසා මුළු රටක්ම අද මේ මාස්ක් එකක් පැලඳගෙන මුඛවඩමක් දාගෙන ඉන්න වෙලා තියෙන්නේ ඒ හේතුව නිසා. ඒ වගේ භයානක තත්වයක් ලෝකේ තියෙනකොට රටකට අවශ්‍යයි දුරදිග පේන බුද්ධිමත් නායකත්වයක්. ජාතික දේශපාලනය විතරක් නෙවෙයි, ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව අවබෝධයක්, පරිණතභාවයක් ඇති නායකයෝ ඒ රටේ හිටියේ නැත්නම් ඒ රට විනාශ වෙනවා. එදා කැබිනට් මණ්ඩලයට මේ පත්‍රිකාව වෙනකොට මම කිව්වේ අපි චීනට දුන්නොත් හම්බන්තොට වරාය ඊළඟ මාසෙ වෙනකොට ඇමරිකාව ඇවිල්ලා අපෙන් ඉල්ලනවා තිරිකුණාමලේ වරාය. අපි ඒක දුන්නේ නැත්නම් අපිට යහතින් ඉන්න හම්බෙන්නේ නැහැ මේ රටේ. මේක ලේවිලක් කරනවා. ඒ කිව්වේ 2017 ජූලි මාසේ 23 වෙනිදා. හැබැයි එදා ඒ කීම ගානකට නොගෙන ලොකු දූෂිත ගනුදෙනුවක් විදිහට හම්බන්තොට වරාය දුන්නේ අවුරුදු 99කට. පරම්පරා 4ක කාලයකට අපේ සම්පත් අපිට අහිමි වුණා. මේ හම්බන්තොට කියන එක කොහොමද වැදගත් වෙන්නේ? අපේ කලාපයේ තියෙන වැදගත්ම ස්ථානය තමයි හම්බන්තොට. ඒකට හේතුව හම්බන්තොටින් තමයි ගේට්වේ එක නැත්තම් දොරටුව විවෘත වෙන්නේ යුරෝපයට, මැද පෙරදිගට, අප්‍රිකාවට. මෙතනින් දවසකට නැව් 300ක් යනවා. ලෝක බලවතෙක් හම්බන්තොට වරායේ බලය දරාගෙන හිටියොත් එම මේක වහන එක පොඩි දෙයක්. ඒක වැහුවොත් මේ ලෝකෙ දෙකඩ වෙනවා. සම්බන්ධතා එතනින් නතර කරන්න පුළුවන්. එදා මම අනතුරු ඇඟෙව්වා වගේම මාස දෙකක් යනකොට ඇමරිකාවෙන් MCC කිවිසුම හදාගෙන තිරිකුණාමල්ලේ වරාය විතරක් නෙවෙයි අක්කර ලක්ෂ 12ක් එක ඉඩම් ඉල්ලලා. හම්බන්තොට වරාය අවුරුදු 35කට බදු අරගෙන අපිට ආපහු බාර දෙන්න ඒ වරාය හදපු සමාගම චයිනා හාබර් කෝපරේෂන් සමාගම අපිට යෝජනා ඉදිරිපත් කරා. හැබැයි අපේ ආණ්ඩුව අවුරුදු 35 සමාගමට දෙන්නේ නැතුව අවුරුදු 99 සමාගමට තමයි දුන්නේ. ඒ සමාගම චීන ආණ්ඩුවට ඇති සමාගම. අපි ඒ වැරද්ද කරගත්ත නිසා ඉන්දියාව, ජපානය, යුරෝපය, ඇමරිකාව අපිත් එක්ක වෛරක්කාරය වුණා. ඒ ගිවිසුම හදාගෙන ලංකාවට ආවා. අපේ වරායක් කර ලක්ෂ 12ක් විතරක් නෙවෙයි
සෝපා ගිවිසුම අරගෙන ඕන් ලංකාවට ආවේ මේ රටේ හමුදා ඛණ්ඩ රට ඇතුළත ස්ථාපිත කරන්න ඕන කියලා. මේ හමුදා ඛණ්ඩ රට තුල ස්ථාපිත කරපුවාම ඒගොල්ලන්ගේ අතින් අපරාධ වුණොත් වැරදි වුණොත් එම අපේ රටේ අධිකරණයට නඩු අහන්න බලයක් නැහැ. එතකොට මේ වගේ යෝජනාවකට රනිල් වික්‍රමසිංහ ආගමැතිතුමා එකඟ වුණා. මේ එකඟතාවයේ ප්‍රකාරව ගිවිසුම් අත්සන් කිරීම ප්‍රමාද වෙනකොට තමයි මේ පාස්කුවිරිද බෝම්බ ප්‍රහාරය පත්තු වෙන්නේ. මේ පාස්කුවිරිද බෝම්බ ප්‍රහාරය ඇතුලේ රජයේ සැඟවුණු අරමුණු තිබුණා. මම මේවා පාර්ලිමේන්තුවේදීත් කිව්වා, මාධ්‍යයටත් කිව්වා. ජනාධිපති කොමිසමට පැය 8ක මම සාක්ෂියක් දුන්නා ගිහිල්ලා අද වෙනින්ද කවුරුත් ඒක ප්‍රතික්ෂේප කරලා නැහැ. මේ පාස්කු ප්‍රහාරය කවුරුත් දැනගෙන හිටියේ නැහැ කියලා කියනවා නම් ඒක හරි බොරුවක්. මට පුළුවන් නම් මාස 30කට කලින් දැනගන්න මේ රටේ බුද්ධ්‍යංශවල 8800ක් ඒ කාලෙත් නිලධාරි හිටියා. මේ තොරතුරු එන්නේ නැද්ද? අපේ බුද්ධ්‍යංශ දුර්වල වුණයි කියමුකෝ, ඒක දුර්වල කරා. 322ක් බුද්ධ්‍යංශ නිලධාරි හිටියේ CID එකෙන් හිරේට අරගෙන. ඒක කඩාවට්ටල තමයි තිබුණේ. හැබැයි ඉන්දියානු ඔත්තු සේවය අප්‍රේල් 4 දවස් 17කට කලින් තොරතුරු එව්වා ගහන්නේ පාස්කුවිරිදා අප්‍රේල් 21 වෙලාව උදේ 8:00යි 9:00යි අතර ගහන තැන් කොච්චිකඩේ පල්ලිය, කටුවාපිටිය පල්ලිය, කිංස්බරි හෝටලය, ශාංග්‍රීලා හෝටලය ගහන මිනිස්සු මෙන්න 9 දෙනා සහරාන්ගේ ඉඳලා ලැයිස්තු දුන්නා. දවස් 17ක් මොකද්ද කරේ? මේක ආණ්ඩුව දැනගෙන හිටියේ නැත්තම් කොහොමද මේ බෝම්බ ප්‍රහාරය වෙලා පැය භාගයක් යන්න කලින් හරිම් ප්‍රනාන්දු රජයේ ඇමතිවරයෙක්, කැබිනට් ඇමතිවරයෙක් මාධ්‍යයට ඇවිල්ලා කියනවා මම දෙයියන්ට පින් සිද්ධ වෙන්න බේරුණා. මොකද මගේ තාත්තා ඊයේ රෑ තමයි මට කිව්වේ අද උදේ පල්ලි යන්න එපා, ගියොත් කොච්චිකඩේ පල්ලිය බෝම්බ පුපුරන එක නිසා මම ගියේ නෑ. දෙයියෝ මාව බේරුවා. එහෙනම් දෙයියෝ අනිත් 300ක් ජීවිත බිල්ලට ගත්තා. ඒකට අනුග්‍රහය දක්වපු ඇමතිවරයෙක් තමයි එහෙමනම් එදා හරිම් ප්‍රනන්දු ඇමතිවරයා. ආණ්ඩුව මේක වැළැක්ුවේ නැත්තේ හේතු දෙකක් නිසා. ආණ්ඩුවට ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න බෑ. ආණ්ඩුව ත්‍රස්තවාදීන්ගේ හිරකාරයෙක් වෙලා හිටියේ. එදා මම පාර්ලිමේන්තුවේ නංගන් ඇතුව කිව්වා මේ ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව දෙන්නේ රිෂාඩ් බදුද්දීන්, හිස්බුල්ලා, අසඩ් සාලි, මුජිබුර් රහ්මාන් මේ නම් ඔක්කොම මම කිව්වා. ඒ වෙලාවේ ඔක්කොම කිව්වේ මේ කොරහේ කිඹුල්ල දකින්නවා කියලා තමයි අපිට කිව්වේ. මේ බොරු චෝදනා. රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මාධ්‍ය හමු කීයක් කිව්වද? අපේ රටේ එක ත්‍රස්තවාදියෙක් නැහැ කියලා සහතික කරනවා. හැබැයි මාස 30කට පස්සේ බෝම්බ පුපුරපුවම මොකද කියන්නේ? ඒකට උත්තර දෙන්න කවුරුවත් නැහැ. රාජ්‍ය නායකයෝ කියන්නේ ඒක පත්තරෙන් දැක්කයි කියලා. අපේ ජීවිතවලට වටිනාකමක් දුන්නේ නැහැ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට දාලා 2020 වෙනකන් එතුමට ජම්පරේ අන්දලා තියන්න තමයි උත්සාහය තිබුණේ. ආණ්ඩුව ඇවිල්ලා මාසයක් යන කලින් තමයි නියෝග කරේ එතුමා අත්අඩංගුවට ගන්න. අධිකරණ ඇමතිවරයා විදිහට මම මේක වළක්වනවා. මේක වළක්වනකොට මම දන්නවා මට එන චෝදනා මොනවද කියලා. මට ඒ කාලේ කිව්වේ හොරු රකින්න අධිකරණ ඇමති කියලා. මේක ඩීල් එකක් කිව්වා. මේක රාජපක්ෂලගේ කුමන්ත්‍රණයක් කිව්වා. ඔක්කොම චෝදනා අපහාස මම අහගෙන හිටියා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපරාධකාරයෙක් නම් ඔහු අරගෙන නඩු අහලා තීන්දුව කරලා හිරේ යවල එල්ලුම්ගස් යවුවට මට දුක් වෙන්න හේතුවක් නැහැ කියලා මම පාර්ලිමේන්තුවේදී කිව්වා. මම මොකටද අපරාධකාරයෝ රකින්නේ? අධිකරණ නැමැතිට එහෙම යුතුයකමක් තියෙනවා. එහෙනම් ඇයි මම මේකට මැදිහත් වෙන්නේ? වරදක් නොකරපු මිනිසෙක්, ඒ වගේම අපේ රටේ
අවුරුදු 30ක් තිස්සේ උඩුදුවපු ලෝකෙ තිබුණු භයානකම ත්‍රස්තවාදී යුද්ධය නිම කරපු නායකයා ත්‍රස්තවාදියෙක් කියලා බොරු චෝදනාවක් මත කොදලාගෙන ගිහිල්ලා හිර කූඩුවට දානකොට එක්කෝ මම ඇමතිකම රැක ගන්න අහක බලාගෙන නොදැක්කාසේ සිටිය යුතුයි. එහෙම නැත්නම් මේක වැරදි කියලා මේ රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය සාධාරණේ නීතිය ඉෂ්ට කරන්න ඕන නිසා වැරදි දෙමන් වළක්වන්න ඕන. එහෙමනම් මම ගත යුතු තීන්දුව මොකක්ද කියලා මගේ හෘද සාක්ෂියට විතරයි මම වග කියන්න ඕන. මං කිසිම නායකයෙකුට වග කියන්න ඕනේ නෑ ඒක ගැන. කිසි පක්ෂයකට වග කියන්න උවමනාවක් නෑ. ඒ නිසා මම නිවැරදි තීන්දුව ගත්තා. එතම අත්අඩංගුවට ගන්න එක වැළැක්වුවා. මට අවුරුදු 5ක් තිස්සේ මඩ ගැහුවා අපහාස කරා. හැබැයි නීතියට උඩින් සෝබාදහමේ නීතියක් ගැන අපි දන්නවා. ඒකට පිටු බාන්න බෑ කාටවත්. සත්‍ය කවදා හරි ජය ගන්න වෙයි කියන ඒ මූල ධර්මයේ මූල න්‍යාය අපිට බොරු කරන්න බෑ. මමත් අවුරුදු 5ක් යනකම් ඉවසගෙන හිටියා මේ රටේ ජනතාව සත්‍ය වටහා ගන්නකම්. එදා මම ගත්ත තීන්දුව නිවැරදි කියලා මේ රටේ ජනතාව ලක්ෂ 69ක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජනාධිපති වෙන්න ඡන්දෙ දෙනකොට එවනම් මම ගත්ත තීන්දුව තමුන්නාන්සලා අනුමත කරලා තියෙනවා. ඒ ගැන මට නිහතමානී සතුටක් තියෙනවා. ඒ වගේම එදා අපේ රටේ ජිනීවා වලට ගිහිල්ලා රණවිරුව ටික පාව දීලා මේ රට අරාජික කරන්න කොතෙකුත් කුමන්ත්‍රණ තිබුණා. හැබැයි ඒක පනතක්වත් මම පාර්ලිමේන්තුවට ගෙන්න දුන්නේ නැහැ. අවසානයේදී මා කැබිනට් අමාත්‍ය ධුරෙන් ඉවත් කරාට පස්සේ එක පනතක් ගේනවා. ඒක පාර්ලිමේන්තුවේ ගැසට් වෙනකොට මම අධිකරණයේ ගිහිල්ලා ඒක අභියෝගයට ලක් කරලා නඩු තීන්දුවක් ගත්තා. ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම වළක්වන්න. ඒක තමයි රජයේ ඉඩම් පනත. මේ පනත සම්මත කරා නම් අපේ ගොවි පවුල් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයකට උන්ගේ පාරම්පරිකව රජයෙන් හිමිකම් ලැබිච්ච ඔප්පු මත තිබෙන අයිතිය උන්ට නැතුව යනවා. එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා 1935 ඉඩම් පනත හැදුවේ කෘෂිකර්ම ඉඩම් ඇමතිවරයා විදිහට ගොවි ජනපද හදලා අපේ සිංහල ගම්මානවල හිටපු ඒ ජනතාවට ඉඩම් නැති ජනතාව ඒ වගේ ගෙනහිලා පදිංචි කරලා ඒ ඉඩම් සංවර්ධනය කරගෙන ඒ ජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කරන්න බැරි කොන්දේසි පනවල තමයි මේ නීතිය හදලා තියෙන්නේ. පවුලෙන් පිට ඉඩමේ අයිතිය යන්න බෑ. ඒ ගියපු පවුල් අපි දන්නවා සමහරව මැලේරියාව හැදිලා නයි දෂ්ට කරලා අලි ගහලා පාචන රෝග හැදිලා සමහර පවුල්වල එක්කෙනා දෙන්න තුන් දෙනා නැති වෙලා තියෙනවා. මේ ජීවිත දන් දීලා තමයි මේ මිනිස්සුන්ගේ ඉඩම් කට්ටිය අයිතිය රැකගත්තේ. හැබැයි මේක අන්‍ය මිනිස්සුන්ට අන්‍ය ජාතිකයන්ට මේ ඉඩම් ටික දැහැගන්න ඒ වගේම MCC කිවිසුමට පහසුකම් සැපයීම සඳහා ගොවි ජනපදවල ගොවියන්ගේ ඉඩම් වල අයිතිය අරගෙන ඇමරිකානුවන්ට පවරන්න තමයි මේ පනත ගෙනාවේ. මේ පනත පාර්ලිමේන්තුවේ ගැසට් කරනකොට මම රනිල් වික්‍රමසිංහට අභියෝග කරා මම මේක පරාජය කරනවා කියලා. එතුමා මට අභියෝග කරා මේ රටේ ජනතාව පාරට බස්සලා හරි මේ පනත සම්මත කරගන්නවා කියලා. නමුත් මම අධිකරණයට ගිහිල්ලා දා සමින්දලා හිටියා උසාවියේ අපි දවස් ගාණක් තර්ක කරලා ඓතිහාසික නඩු තීන්දුවක් ගත්තා මේ ඉඩම් පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න බෑ කියලා. බැරි වෙලාවත් මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරා නම් තව අවුරුදු 2-3ක් යනකොට අපේ රටේ සිංහල මිනිහෙකුට මහනුවරින් එහා පැත්තට යන්න වීසා ගන්න වෙනවා. මේක සිංහලයා වඳ කිරීමේ පනතක් විදියට ගෙනාවේ. ඒ වගේ භයානක කාල පරිච්ඡේදයක් අපි ගත කරා. ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව දුන්න ආණ්ඩුව මොකද බහුතරේ තියාගෙන හිටියේ ජාතිවාදී පක්ෂවල සහයෝගය ඇතිව
ඒ ජාතිවාදීව අතර හිටියා ත්‍රස්තවාදීයෝ. ඒ ජාතිවාදීන් අතර හිටියා ත්‍රස්තවාදීන් පෝෂණය කරපු මිනිස්සු, ආරක්ෂා කරපු මිනිස්සු. එක ත්‍රස්තවාදියෙකුට අත තියුවා නම් රනිල් අගමැති, එහෙනම් අර ජාතිවාදීයෝ ටික එළියට බැස්සම ආණ්ඩුවට බහුතරේ නැතුව යනවා. එතකොට අගමැති රනිල් වික්‍රමසිංහට අගමැතිකම නැතුව යනවා. එතුම කල්පනා කරා මගේ අගමැතිකම තමයි මනුෂ්‍ය ජීවිත වලට වැඩිය ලොකු. ඒක නිසා මේ ප්‍රහාරය වැළැක්ුවේ නැහැ. තව උත්සාහයක් තිබුණා. මෙතන ඉන්න වැඩිහිටියන්ට මතකයි 1987 ජේ.ආර්. ජයවර්ධන කොහොමද රජීව් ගාන්ධිත් එක්ක ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරේ. ලොකු මහජන විරෝධයක් තිබුණා. ඒ විරෝධය තියෙන අතරේ මේ හැම හන්දියකම ටයර් සෑවල් වල කොල්ල කෙල්ල පිච්චෙන වෙලාවේ තමයි ඇඳිරි නීතිය දාගෙන එදා ඒ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරේ. එහෙනම් අපේ රටේ පාස්කුවිරිද බෝම්බ ප්‍රහාරය වුණාට පස්සේ අපේ සාම්ප්‍රදායික ක්‍රමය අනුව මොකද්ද වෙන්නේ? සිංහල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි පාරට බැලලා ගහමරාගෙන ජාතිවාදී කෝලහල ඇති වෙනවා. ඒ ජාතිවාදී කෝලහල ඇති වුණා නම් ඒක තමයි ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබුණු අවස්ථාව. ඇඳිරි නීතිය දාගෙන OMCC සෝපා ගිවිසුම් දෙක අත්සන් කරන්න. ඒක කරගන්න බැරි වුණේ මේ රටේ මහා සංඝ රත්නය කාදිනල් තුමන් අපි කලින් දැනුවත් කරලා තිබුණා. මෙහෙම අවදානමක් තියෙනවා, මෙහෙම සැකයක් තියෙනවා. ඒක නිසා උන්වහන්සේලා ඉදිරියට ඇවිල්ලා ජනතාවට කලකෝලහල ඇති කරගන්න ඉඩ නොදී ජනතාව සංසුන් කරා. ඒක නිසා මේක අත්සන් කරගන්න බැරි වුණා. ඒක අත්සන් කරා නම් අපි අද ජීවත් වෙන්නේ ඇමරිකාවේ කොලොනියක වහල්ලු විදියට. අපේ මාරක පිමි පැනගෙන ඇවිල්ලා අපේ රට රකින්න පුළුවන් නායකයෙක් සම්මතයට පයින් ගහලා කවදාවත් අගමැති ඇමතිකම් නොදරපු, පක්ෂක නායකකම් නොදරපු අලුත් නායකයෙක් හොයාගත්තේ. ඔහු මේ රටට ආදරය කරන කෙනෙක් බව, ඔහු වරක් මේ රට නිදහස් රටක් බවට පත් කරපු කෙනෙක් බව මේ රටේ ජනතාව තේරුම් ගත්ත නිසා. ඒ ජනාධිපති අපේක්ෂකයා තෝරගත්තේ මේ රටේ ජනතාව. එදා මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් වේදිකාවට නැගලා කිව්වේ මම ජනාධිපති අපේක්ෂකව තීරුවේ නැහැ. තමුන්නාසලා තමයි තෝරගත්තේ. මම දුන්නා. ඔන්නේ නම් ඉතුරු ටික තමුන්නාසලට බලා ගන්න කියලා තමයි කිව්වේ. ඒක මේ රටේ ජනතාව ඒ වගකීම ඉෂ්ට කළා. ඒ වගකීම ඉෂ්ට කරපු නිසා අද ජාතික ආරක්ෂාව අපිට තහවුරුයි. හැබැයි එතුමා පොරොන්දු මාලාවක් අපිට දුන්නා. දශක 3ක 4ක ගොඩ ගැහිච්ච ප්‍රශ්න අපේ රටේ එන්න උග්‍ර වෙනවා මිසක් මේව ඉවර වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්න විසඳ ගන්න එතුමා ක්‍රමයක් කියලා තියෙනවා. ඒ ක්‍රමවේදය එතුමාගේ සෞභාග්‍ය දැක්මේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඒවා එතුමාට තනියෙන් ඉෂ්ට කරන්න බෑ. තනියෙන් ජාතික ආරක්ෂාව ලබා දුන්නට. ඒ සඳහා එතුමා උගතුන් බුද්ධිමතුන් ටිකක් පාර්ලිමේන්තුවට එවන්න කියලා තමුන්නාන්සේලාගෙන් උපකාරයක් විදියට ඉල්ලුවා. එහෙනම් අන්න ඒ යුතුයකම ඉටු කරන්න තමයි අගෝස්තු 5 වෙනිදා මේ මැතිවරණේ තියන්නේ. අපිට විශ්වාසයි තමුන්නාන්සේලා ඒ යුතුයකම ඉටු කරපුවාම එතුමාගේ වගකීම ඉටු කරනවා. එහෙමනම් අපිට 3න් 2ක බලය ඇති ආණ්ඩුවක් හදන එක ඉතා පහසු ඉලක්කයක්. අපි ආණ්ඩුව හදන්නේ එතුමාට ඔටුනු පලන් දාන්න නෙවෙයි, අපේ සුඛ විහරණය සඳහා නෙවෙයි, අපේ රටේ අවශ්‍ය නීති පද්ධතිවල ප්‍රතිපත්තිවල අවශ්‍ය වෙනස්කම් කරලා නීති සම්පාදනය කරලා අපේ රටට එරෙහිව තියෙන මේ ජාත්‍යන්තර බලවේග පරාජය කරලා නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් අනාගත පරම්පරාවට දායාද කරන්න. ඒ උත්තරීතර පරමාර්ථය මුදුන්පත් කර ගැනීම සඳහා තමයි තමුන්නාන්සේලා කැප වෙලා මේ පැය ගාණක් මේ ස්ථානයේ අද රැඳී සිටියේ. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට මගේ ගෞරව ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම අපේ ඉන්දික අනුරුද්ධ මැතිතුමාට මේ අවස්ථාව අපිට උදා කර දීම, සම්පාදනය කර දීම පිළිබඳව
අපේ විශේෂ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපේ අධිනීතිඥ සමින්ද කෝනාර මැතිතුමාටත් අපේ ගෞරවය පුද කරමින් ඔබ සියලු දෙනාට තිසරණ සරණ දෙවි පිහිට ප්‍රාර්ථනා කරමින් සමුගන්නට අවසර ඉල්ලනවා. සියලු දෙනාට සුබ අනාගතයක්. Asunati tu amati daksha